අද දවල්වත් ඇල පැත්තට යමන් කොල්ලෝ. ඉනි ටිකක් කපාගෙන එන්න. මැස්සේ ඉනි සෑහෙන්න දිර්ලා කැඩිලත් ගිහිල්ලා. මා සොයාගෙන ආ තාත්තා එසේ පැවසුවා. කල්පනා සයුරක වෙලී සිටි මට ඔහුගේ කතාව නිසා ඇති වුණේ නොසතුටු හැඟීමක්. ඊට හේතුව වුණේ අද දින සවස් යාමේ ගමේ මිතුරන් සමග ක්‍රිකට් සෙල්ලම් කිරීමට යාමට තිබූ අදහස ඒ නිසා ඉවත් කර ගැනීමට සිදුවන බැවින්. එලහරියේ සෑහෙන තියෙනවා වල්බෙලීනි. එක තැනක ඉඳලම කපා ගන්න පුළුවන් වෙයි 50ක් 60ක්. තාත්තා ආයෙම එසේ පැවසුවා. අපේ ජීවනෝපාය වුණේ ගොවිතැනයි. කන්න දෙකකට වැඩ කළ අපි පෙබරවාරි මාස අගවන විට වසරේ මුල් කන්නේ වෙනුවෙන් බීජ හිටවිය යුතු වුණා. බීජ සිටවීමට පෙර එළවලු මැස්සේ ඇති දිරපු ඉනි අයින් කර ඒ වෙනුවට අලුත් ඉනි සිටවන්න ඕන. තේක්ක ඉනි, ඇල්බීසියා ඉනි, පොල් නාරටි, වල්බෙලි ඉනි තමයි වැඩිපුරම එළවලු මැස්සේ හිටවන ඉනි වෙන්නේ. සිටවන ඉනි පාමුල, කරවිල, පතෝල, වැටකොළු වැනි බීජ වර්ග සිටෝ පසු ඒවා පැලවී ඉනි දිගේ ඉහළට ගමන් කරනවා. අනිත් ඉනි සමග සසඳා බලන විට වල්බෙලි ඉනි ඉතා ලේසියෙන් අපට සොයා ගන්න පුළුවන්. ගම කෙළවර ගලා බසින ඇල දෙපස වල්බෙලි ඉනි ඉතා සරුසාරව වැවී තිබීම ඊට ලොකුම හේතුව වුණා. එදින දිවා ආහාරය සඳහා අම්මා පිළියෙල කර තිබුණේ බතක් හා පරිප්පු හොද්දක් පමණයි. කුස්සියේ තැනක ප්ලාස්ටික් බඳුරක තිබූ බිත්තර දුටු මට අදහසක් පහළ වුණා. අසල කුකුල් ෆාම් එකකින් රුපියල් 5ක වටිනාකමකින් යුතු වූ ඒ බිත්තර හැම එකක්ම කිකිලියන් විසින් කොටා හානි කර තිබුණා. සමහර ඒවා පිඳී ගොස් තිබුණා. අම්මා කුස්සියේ නම් පේන්න හිටියේ නැහැ. මම ඉක්මනින් බිත්තර ගෙඩි කිහිපයක් ගෙන ඒව බැදලා ලුණු මිරිස් පදමට දාලා බිත්තර බැදීමට පටන් ගත්තා. පරිප්පු හොදි සමග බත් කනවටත් වඩා ඊට වඩා බදින ලද බිත්තර තිබුණොත් දිවා ආහාරය තවත් රසවත් කර ගැනීමට පුළුවන්. තෙල් තාච්චියට දමා බදින ලද බිත්තරවල පුළුටු සුවඳ පළමු කුස්සිය ඇතුළ ආක්‍රමණය කර ඉන්පසුව පිටතත් ආක්‍රමණය කරන්න වුණා. ඔබ මේ මාතවල් බිත්තර බදිනවද? අම්මා කුස්සියට ඇතුළු වුණේ එසේ අසමින්. පරිප්පුයි හොදි බතුයි විතරක් කන්න බෑ අම්මේ. පදින ලද බිත්තරයක් තෙල් හැන්දක ආධාරයෙන් තාච්චියෙන් එළියට ගනිමින් මා පැවසුවා. මා බදින ලද බිත්තර අම්මාවත් තාත්තාවත් ආහාරයට නම් ගත්තේ නැහැ. ඒ නිසාම බදින ලද බිත්තර සියල්ලම මගේ බඩට දා ගැනීමට මට හැකියාව ලැබුණා. දවල් එකට පමණ තාත්තා කලියෙන්ම ඇල පැත්තට යන බව කියා යන්නට ගියේ මට පසුව එන ලෙස පවසමින්. මාත් කලින් ගියොත් ඉක්මනින්ම වල්බෙලි ටික කපලා ඉවර කරලා ගෙදර එන්න පුළුවන්. ඊට පස්සේ වෙලා තිබ්බොත් කොල්ලෝ එක ක්‍රිකට් ගහන්න යන්නත් පුළුවන්. මා එසේ සිතුවා. තාත්තා ගොස් ටික වේලාවකින්ම මමත් නිවසින් එළියට බැස ඇල දෙසට ගමන් කරන්නට පටන් ගත්තා. වල්බෙලි ඉනි කැපීමට මන්න පිහියක් රැගෙන යාමටත් මා අමතක කළේ නැහැ. පොඩිවට තිබූ දෙවට පාර දිගේ පයින්ම ගමන් කළ මම පාළු වත්තකට ඇතුළු වුණා. වත්ත මැද පරණ තාලේ නිවසක් තිබුණු අතර මේ වන විට ඒ නිවසේ කිසි කෙනෙකුවත් පදිංචිව සිටියේ නැහැ. නමුත් වසර 20කට 30කට පෙර මේ නිවසේ බොහෝ අය පදිංචි වී සිටි අතර ගමේ අයද නිතර දෙවිලේ මේ නිවසට ඇවිත් ගොස් තිබුණා. මේ පාළු නිවස පසු කර මද දුරක් ගමන් කළ විට ආයමත් පොඩි දෙවට පාරකට වැටේ පාරෙන් එහා පැත්තේ විශාල පෙළ්යායක් තිබුණා. පාළු නිවස අසලටම මම කිට්ටු වෙද්දිම වගේ නිවස දෙසින් විශාල හඬක් නැගුණා. ඒ හඬට මගේ හිත තරමක් දුරකට ගැස්සුණා. තරමක් සැරට සුළඟක් හමා ගිය බැවින් මා සිතුවේ ඒ හඬ ජනෙල් පියනක් වැසීම නිසා ඇති වූ බවයි. ගේ ඇතුළින් යමක් පෙරලෙන හඬක්ද ඒ සමගම මට ඇසෙන්නට වුණා. එක්වරම ඇසුණු ඒ හඬවලට මගේ හිත තරමක් ගැස්සුණා. පාළු නිවස ආසන්නයටම ගිය විට වල්බෙලි ගෝල් වලින් මැදි වුණු ඇල පෙනෙන්නට වුණා. ඒ ඉසව්වට යාමට නම් වෙලේ නියරක් දිගේ ගමන් කළ යුතුයි. මට කලින් තාත්තා ඒ ගියත් ඔහු පේන්නට හිටියේ නැහැ. පාළු වත්ත දිගේ ඉදිරියට ගිය මම වෙලේ නියරක් දිගේ ගමන් කරන්නට පටන් ගත්තා.
මුළු වෙල්යායම ගොයන් කපා තිබුණු අතර කිසිම මිනිසෙකු නම් දකින්නට ලැබුණේ නැහැ. එක්වරම මට යම් චකිතයක් දැනෙන්නට වුණා. කිසිවකු මගේ පසුපස එන බවක් මට දැනෙන්නට වුණා. නමුත් ගෙල හරවා පිටුපස බැලූ විට ඒ කිසිවෙකුත් සිටියේ නැහැ. මටත් පිස්සු. එසේ සිතූ මා හැකි ඉක්මනට ඇල සමීපයටම ගමන් කළා. ඇලේ වතුර පාර නම් මදක් වැඩි වෙලා තිබුණා. කිසිවෙකු පීයකින් වල්බෙලි ගස්වලට කොටන හඬක් ඒත් සමගම මට ඇසුණා. අනිවාර්යෙන්ම ඒ තාත්තා විය යුතුයි. මගේ සිතේ තරමක හෝ චකිතයක් තිබුණේ නම් ඒ චකිතය අරහඬ ඇසීමත් සමගම අතුරුදහන් වුණා. වල්බෙලි ඉනි කැපීම සඳහා ඇලෙන් එහා පැත්තට යා යුතුයි. ඒ නිසා මම පැනඳගෙන සිටි පාවාහන් යුගල ගලවා වම් අතර ගත්තා. ඇලේ වතුර මගේ දණහිසත් යට කරමින් ගලා බසින තරමටම වැඩි වී තිබුණා. දණ්ඩි මාළුවන් පොකුරු පොකුරු වතුර යටින් තරඟයකට මෙන් පීනාගෙන යන අයුරු මගේ දෑස්වලට අසු වුණා. ඇලෙන් එහා පසක් තිබුණේ විශාල වෙල්යායක්. නමුත් ඇල කිට්ටුවටම තිබූ ලියදු පුරන්ව තිබුණේ සෑහෙන්න දවසකින් ඒ ලියදුවල වැඩ කළ නැති බව කියාපාමින්. ඒ පුරන්ව තිබූ ලියදි මත උස්ව වැඩුණු ඉලු මානා සහ තවත් තනකොළ රාශියක්ම වැවී තිබුණා. කොල්ලෝ උබත් මෙච්චර ඉක්මනට ආවද? මාදුරු තාත්තා එසේ ඇසුවා. ඒ වන විට ඔහු ඉනි 30කට ආසන්න ප්‍රමාණයක් කපා තිබුණා. අඩුම ගණනේ අද හවස් වරුව නිමා වෙන විට ඉනි 300ක්වත් කපා ගත යුතුයි. ඒ විතරක් නම් නෙවෙයි. ඒ වල්බෙලි ඉනි පාළු නිවස ආසන්නයේ ඇති පාර වෙත කරෙන් ඇදගෙන යාමටද අවශ්‍යයි. සරුසාරව අතු බෙදී විහිදී ගිය වල්බෙලි ගසක් සොයාගෙන ගිය මම ඉනි කපන්නට පටන් ගත්තා. අසලින් ගලා බසින ඇලට විශාල යමක් වැටෙන හඬක් එක්වරම මට ඇසුණා. සමහර විට ඒ විශාල ගල් කැටයක් විය යුතු බව මා අනුමාන කළා. මේ වන විට කිසියම් කෙනෙකු මා පිටුපසින් සිටින බව මට කීප වතාවක්ම දැනී තිබුණා. නමුත් හාත්පස විපරම් කර බැලුවද ඒ කිසිවක් සිටියේ නැහැ. ඒ විතරක්ම නෙවෙයි. මගේ හිසද කෙමෙන් කෙමෙන් රිදෙන්නට පටන් ගැනුණා. ඒ වේදනාව අමතක කොට මා වල්බෙලි කපන්නට වුණා. මොහොතක් ගතවන විට මා වල්බෙලි ඉනි 40කට ආසන්න ගාණක් කපා තිබුණා. මේම මේ ගමම පාරට ඇදගත්තොත් ලේසි. එසේ සිතූ මම වල්බෙලි ඉනි 15ක් පමණ කරට ගත්තා. තරමක් බර ඇති වල්බෙලි ඉනි අර තරම් දුරක් ඊටත් වඩා රැගෙන යාම මට අසීරු කරුණක්. පළමු වතාවේදී මා ඉතා ලේසියෙන් කරදරයක් නොමැතිම වල්බෙලි ඉනි අර පාර අසලට රැගෙන යාමට සමත් වුණා. සුපුරුදු පරිදිම දෙවන වරද මා වල්බෙලි ඉනි 15ක් පමණ කරට ගත්තා. ඒ වාද සමග ගලා බසින ඇල පාරට බසිද්දීම මට මුහුණ දෙන්න උනේ නොසිතුණු ඉරණමකටයි. ඇල පතුලේ තිබූ යම් කිසි තියුණු දෙයකට මාගේ දකුණු කකුල කැපී ගිය අයුරක් මට දැනුණා. බොහෝ විට එය බෝතල් කටුවක් විය යුතු බවට මා අනුමාන කළා. වේදනාත්මක හඬක් මගේ මුවින් නැගෙද්දීම මා දුටුවේ ගලා බසින ඇලේ වතුර රත් පහයට හැරෙන අයුරුයි. වල්බෙලි ඉනි මම ඉක්මනින් බිමට දැමුවා. දැඩි ක්ලාන්ත ගතියක් දැනුන නිසා මා ඉක්මනින්ම ඇලයුරේ වාඩි වුණා. තාමත් මගේ කකුල් දෙක තිබුණේ ගලා බසින ඇල තුලයි. තාත්තා වල්බෙලි ඉනි කපන හඬ අනුව ඔහු දැන් සිටින්නේ ගොඩක් දුරකිනි. හයියෙන් කතා කර ඔහුව ඇමතීමට මගේ සිත ඉඩ දුන්නේ නැහැ. මොහොතක් ඇලයුරේ දිගා වී සිටි මම කැපුණු කකුල දෙස බැලුවා. දකුණු කකුලේ යටිපතුල දරුණු ලෙස කැපී තිබුණා. ඒ කැපුණු තුවාලයෙන් ගලා ගිය ලේ ඇලේ වතුරට එක්ව පහළට ගලාගෙන ගියා. උඹේ ලේ හරිම සුවඳයි. එක්වරම එවන් කටහඬක් මගේ කන ළඟින් ඇසුණා. කකුල වතුරට දාපන්. මට ඕන ඒවා එක්ක විනෝද වෙන්න. ආයෙමත් ඒ විකාර හඬ මට ඇසෙන්නට වුණා. හොඳටම බිය වුණු මා හාත්පස විපරම් කළද කිසිවෙකුත් දැක ගැනීමට නොහැකි වුණා. ගස් කොළන් අඹරවාගෙන සුළඟක් හමා ගියෙන් ඒ සමගයි. කිසිවෙකු මගේ තුවාල වුණු කකුල අදිසි හස්තයකින් ඇල්ලූ බවක් මට දැනුණා. කොල්ලෝ
මොකෝ මේ? එක්වරම පිටුපසින් ඇසුනේ තාත්තාගේ හඬයි. සිතේ ඇති වී තිබූ අවිනිශ්චිත බිය තාත්තාගේ හඬ ඇසීමත් සමගම තුරන් වුණා. ඇලේ බෝතල් කට්ටක් තිබිලා කකුල කැපුණා. කැපුණු කකුල තාත්තාට පෙන්වමින් මා එසේ කීවා. "හුඟක් යටටම කැපිලානේ." කැපුණු කකුල දිස ඕනෑකමින් බැලූ තාත්තා අසතුටින් මෙන් එසේ පැවසුවා. ගොවිතැන පිළිබඳව හසල දැනුමක් තිබුණද තාත්තාට මෙවැනි හදිසි අවස්ථාවලට විසඳුමක් හෙවීමට තරම් ඔහු දක්ෂයෙක් නොවුණා. "මම මෙහෙම්මම ගෙදර යන්නම්. ගිහිල්ලා බෙහෙත් ටිකක් දාගන්නම්." එසේ කියූ මා ඇලට බැස්සා. තාත්තා කිසිත් නොකියා මා යන දෙස බලාගෙන සිටියා. කැපුණු කකුල නිසාම මම නියරේ ඇවිදගෙන ගියේ ඉතාමත් අමාරුවෙන් නොන්ඩි ගසමින්. එක්වරම මට ඇල අසලදී ඇසුණු අර හඬවල් හා අදිසි හස්තය මතක් වුණා. අවතාරයක්ද දන්නේ නැහැ. දහවලේ කනලද බැදපු බිත්තරවල රසය උගුර කරා එන විට මට එක්වරම දෙයක් සිහිපත් වුණා. බිත්තර බෙදලා කාලා ගිය හින්දා දන්නේ මට මෙහෙම වුණේ. මම බියටපත් වුණා. අහසේ ඉර තිබුණු ඉසව්වානුව මේ වෙලාව හවස 4ට පමණ කිට්ටු කර තිබෙන්නට පුළුවන්. පිටුපසින් කිසිවෙකු මා ලූ බඳින බවක්ද මීට ටික මොහොතකට පෙර මට දැනී තිබුණා. ඒ දවල්ට හොල්මන් කරදර කරන්නේ නැහැනේ. එසේ සිතමින්ම මා හැකි ඉක්මනින් පාළුගේ ඉදිරියෙන් දිව ගියේ යන පාර දෙසට ගමන් කිරීමටයි. මා දිහාට එන යතුරු පැදි කරුවෙක් දුටු මට අදහසක් පහළ වුණා. ඔහු මා අසලට ලංවත්ම මා ඔහුට කතා කළා. අපේ ගමේම පදිංචිව උන් ඔහු මා අඳුරගත්තා. "මල්ලි මොකෝ මේ පැත්තේ?" ඔහු යතුරු පැදිය මා අසලින් අතර කොට එසේ ඇසුවා. "බලන්න කැලුම් අයියේ, තාත්තා එක්ක වල්බෙලි කපන්න කියලා ගිහිල්ලා ඇලට ගියා. ඇලට බහිද්දිම මට බෝතල් කට්ටක් කැනුණනේ." තුවාල වී ඇති ලේ ගලන කකුල මා ඔහුට පෙන්නුවා. "හොඳටම කැපිලානේ. ඉක්මනින් බෙහෙත් දාගන්න වෙයි. ඔම පයින් යන්න පුළුවන්ද? ඉන්න මං ගෙදරට ගිහිල්ලා බස්සන්නම්." මා බලාපොරොත්තු වුණේද එයයි. කැලුම් අයියා මාව නිවසටම ගෙන ගොස් ඇරළුවා. ගම කිට්ටුවම තිබුණු ඩිස්පැන්සරියකට මිතුරෙකු සමග ගිය මම බෙහෙත් දාගෙන එන විට රාත්‍රියද එළඹ තිබුණා. තුවාලේ වේදනාව පරයමින් මට උණ වැඩි වී තිබුණා. ඇල අසලදී අත්විඳි අද්භූත දේවල් මතක් වී මට තාත්තා ගැනද බියක් ඇති වී තිබුණා. මා බෙහෙත් දමාගෙන නිවසට එන විට තාත්තා නිරුපද්‍රිතව නිවසට පැමිණ සිටියා. රාත්‍රිය කෙමෙන් කෙමෙන් ගෙවී යත්ම උනද කෙමෙන් කෙමෙන් වැඩි වෙන බව මට තේරුම් ගියා. වේදනාවෙන් යුතුව ඇඳේ දිගා වී මා ඔහේ බලා සිටියා. වවුලෙකු විසින් බොන ලද කුරුම්බා ගෙඩියක් පොල් ගසකින් බිමට වැටුණා. එය ඇසුනේ නිවසට ඉතාමත් කිට්ටුවෙන් තිබුණු පොල් ගසකින්. නිශාචර සතුන්ගේ කෑගැහිල්ලද වත්තේ කීප පොලකින්ම ඇසුනේ වෙනදාටත් වඩා උස් හඬින්. විදුලි බල්බයක් දල්වාගෙන නිදා ගැනීමට පුරුද්දක් මට නොතිබූ නිසා මුළු කාමරේම තිබුණේ සෑහෙන්න අඳුරකින්. ඈත නිවසක පත් වුණු විදුලි බල්බයක ආලෝකය ජනෙල් කවුරුවක් මැදින් විත් මගේ කාමරයට ලාවට මෙන් වැටී තිබුණා. කිසියම් කෙනෙකු මා පොරවා සිටි රෙද්ද ඉවත් කරන බව මට තේරුණේ මෙසේ නිදාගෙන සිටින විටයි. තවත් මොහොතකින් කිසිවෙකුගේ අතක් මගේ කකුලේ තුවාල වුණු තැන ස්පර්ශ කරන්නට වුණා. කවුද? හොඳටම බියපත් වූ මා ඇඳේ වාඩි වුණා. "උඹේ ලේ ගොඩක් සුවඳයි. මම ඒ ලේ සුවඳට ගොඩක් ආසයි. මම උඹව හොයාගෙන ආවා." මට ඇසුනේ දිවා කාලයේදී ඇල අසලදී මගේ කනට වැටුණ ඒ හඬයි. හොඳටම බියටපත් වූ මට නිවසේ කාට හරි කතා කිරීමට අවශ්‍ය වුණා. නමුත් මගේ මුව ගොළු වී තිබුණා. "මාත් එක්ක එන්න. කරදරයක් වෙන්නේ නැහැ මගෙන්." අද්භූත රුවින් හඬක් මතු වුණා. "මම උඹේ ලේ සුවඳට ගොඩක් කැමතියි. එනවද මාත් එක්ක?" ආයෙමත් ඒ හඬයි. "ඉතින් නැගිටින්න. එන්න මාත් එක්ක." අද්භූත රුව කියූ ඒ දේවල් අසා මා ඇඳෙන් නැගිට්ටා. "යමුද එහෙනම්?" මෙවර අද්භූත රුව පැවසුවේ ජයග්‍රාහී හඬින්. සෙමෙන් අඩිය තියමින්
කාමරෙන් සාලයට ඇතුළු වුණු මම ඉන් අනතුරුව ගියේ නිවසේ ඉදිරිපස දොර අසලටයි. නිවස ඇතුලේ වන කිසිම දෙයක් නොදත් අම්මා සහ තාත්තා සුව නින්දකයි. කිසිවෙකු විසින් නටවන රූකඩයක් පරිද්දෙන් අද්භූත රුව පවසන සියලු දේට මේ වන විට මා අවනතව වුණා. එක්වරම හඬක් නගමින් නිවසේ ඉදිරි දොරේ අගුල පැන්නූ හඬ මට ඇසුණා. ඒත් සමගම මා එළියට බැස්සා. කොහේදෝ සිට මා වවුලෙක් මගේ ඇඟේ ගෑවී නොගෑවීමෙන් හඬක් පිට කරමින් ඈතට පියාඹා ගියා. අහසේ සඳ හරි අපූරුවට පායා තිබුණු නිසා වටේ පිටේ තිබූ ගස්වල සෙවණැලි වැටී තිබුණා. මට ඉදිරියෙන් උන් අද්භූත රුව සඳේ ආලෝකය හමුවේ මට දැක ගැනීමට හැකියාව ලැබුණා. ඒ රුව කාන්තාරුවක් වුණු අතර හිසකෙස් මූණ මතට කඩාගෙන රත් පැහැති දෙනතින් මා දෙස බලාගෙන උන්නා. ඇයට මෝහණය වීමෙන් සිටි මට ඇය දැකීමෙන් සිතේ කිසිදු බයක් ඇති වුණේ නැහැ. අපි කොහාටද යන්නේ? මම එසේ ඇසුවා. මගේ නිවස ළඟට. අද්භූත රුව කතා කරා. ඇයි අපි දෙන්න ඉස්සර වෙලාම හම්බ වුණ තැන අර ඇල ළඟනේ යමුද අපි එතනට? අපි යමු. මා එලෙස කියත්ම ඇය ඉස්සර වුණා. මම ඇයව අනුගමනය කරමින් ඇය පිටුපස යන්නට වුණා. පාරට යද්දිම වගේ ඔහේ වල්මත් වී උන් බල්ලෙක් අපි දිසට බුරමින් කඩා පනින්නට පටන් ගත්තේ පිස්සුවෙන් වගේ. අද්භූත කාන්තාරුව ඌ දෙසට එක්වරම කිට්ටු කරත්ම ඌ ඈතට දුව ගොස් නොපෙනී අතුරුදහන් වුණා. අද හවස් යාමේ මා වල්බෙලි ඉනි කපන්නට ගිය පාර ඔස්සේම අපි ගමන් කරන්නට වුණා. මිනිස් කටහඬක් නොවූ මේ පෙදෙසෙන් අපේ ගමනට කිසිවෙකුගේවත් බාධාවක් එල්ල වුණේ නැහැ. කකුලේ තුවාලයක් තිබුණද මට එය ගාණක් නැහැ. ඉන් වේදනාවක් එනවද නොයනවද කියන ගෙනවත් මට වැටහීමක් නැහැ. ඒ වන විට අපි ගමන් කරමින් උන්නේ විශාල පාළු වත්තක් මැද පිහිටා තිබූ පාළු නිවස කිට්ටුවෙන්. එක්වරම පාළු නිවසේ දොරක් ඇරි බිත්තියේ වැදුනා. දන්නවද මේ ගෙදර ඉන්නවා ගොඩාක් අය පදිංචි වෙලා? අද්භූත රුව පැවසුවේ පාළු නිවස දිස බලමින්. නෑ මේක පාළු ගයක් නේ. මේකෙනම් කවුරුවත් නෑ. මට එසේ කියවුණා. ඔයා කියන්නේ මිනිස්සයෝ ගැනනේ. ඒ අය ගැන නෙමෙයි මම කියන්නේ. මේ අපි වගේ අය ගැන. ඔන්න බලන්නකෝ එක්කෙනෙක් හරි එයි ඔය ගේ ඇතුලේ ඉඳලා අපි දිහාවට. ඇය කිව් දේ සත්‍යක් වීමට වැඩි වේලාවක් නම් ගත වුණේ නැහැ. අද්භූත රුව අරබැකිය පවසද්දීම මෙන් පාළු නිවසේ සිට අපි කරා කිසියම් ඡායාවක් පාවිමින් එන්නට වුණා. ඒ රුව ආසන්නයටම එන විට මට ඒ රුව අඳුනා ගැනීමට හැකියාව ලැබුණා. ඒ මේ නිවසේ මීට පෙර අවුරුදු 15කට පෙර ජීවත් වුණු කුසුමාවතී නැන්දගේ රුවයි. නමුත් ඇය මීට වසර 15කට පෙර මිය ගියේ සර්පයෙක් විෂ ශරීරගත වීමෙන්. අනිවාර්යෙන්ම මේ කුසුමාවතී නැන්දගේ ආත්මය විය යුතුයි. උඹ කොහෙද මලයක්ෂණියේ මේ කොල්ලව අරගෙන යන්නේ? මේ කොල්ලව අතෑරපන්. කුසුමාවතී නැන්දාගේ ආත්මය පැවසුවේ අපදිසට කිට්ටු වෙමින්. අද්භූත කාන්තාව කරන දෙයට ඇගේ කිසිම කැමැත්තක් නැතිසෙයි. අවුරුදු ගානකින් ආස කරන දෙයක් අත ළඟටම ගෙනත් අතෑරියත් ඒ දේ ගන්නේ නැති මෝඩයා කවුද? බෑ මට මේ කොල්ලව අතාරින්න බෑ දැන්. මම මෙච්චර කල් හොය හොයා උන්නේ මේ වගේම කොල්ලෙක් තමා. ඉතින් මම මොකටද මේ කොල්ලව අතාරින්නේ? අනික ඌම කරපු දෙයක් හින්දා තමයි මේ කොල්ලව මට හොුනේ. ඉතින් මේ මගේ දවස. මම ඉස්තරයෙන් උන් අද්භූත රුව පැවසුවේ සමච්චරයට මෙනි. ඒ කියන්නේ උඹ මේ කොල්ලවාද? කුසුමාවතී නැන්දාගේ ආත්මය කියන්නට ගියදී අවසාන නොකර මා දෙස බලාගෙන උන්නා. අපි යමු. එයාට හැකියාවක් නැහැ අපි කරන ඒවාට බාධාවක් වෙන්න. දුර්වලයි. මේ පැත්තෙම ඉන්න ශක්තිවන්තම කෙනා තමයි මම. අපි එකතු වෙලා අපේ වැඩේ කරගමු නේද? අද්භූත කාන්තාව පැවසුවේ ඡායාග්‍රාහී හඬින්. යළිත් ඇය ඉදිරියටද ඇවිදගෙන යන්නට වූ අතර මම ඇයව අනුකරණය කළා. හවස කැලුම් අයියා මට හමුවුණු දෙවඩ පාරට අපි ඇතුළු වුණා. ඉන් එහා පැත්තේ තිබුණේ විශාල වෙල්යායක්. ගොයම් කපන ලද වෙල්යායට සඳරැස් වැටි අමුතුම ලස්සනක් ගෙනවිත් තිබුණා. අපේ ගමන වැටී තිබුණේ ඒ වෙල්යායේ නියරවල් මැදින්. නමුදු මට වැඩි වේලාවක්
එසේ නියර දිගේ ඇවිදගෙන යාමට හැකි වුණේ නැහැ. නියර මත තිබූ යම් තියුණු දෙයකට මගේ වම් කකුලද කැපුණු බවක් මට වැටහී ගියා. මගේ මුවින් වේදනාත්මක කෙන්දරියක් නැගිද්දීම ඉක්මනින් මා නියර මත වාඩි වුණා. වම් කකුලෙන්ද උණුසුම් ලේ දහරාවක් ගලාගෙන යන අරු දැනෙද්දී දැඩි කලන්ත ගතියක් මට දැනෙන්නට වුණා. ලේ, කවුද මේ වැඩේ කරේ? මගේ ගමන් මාර්ගයට බාධා කරන්නේ කවුද? සිහියත් අසිහියත් අතර උන් මට එසේ ඇසුනේ අද්භූත කාන්තාවගේ කෝපාන්විත හඬයි. මම අවුරුදු ගාණක් බලන් උන්නේ මේ ලේ සුවඳට. මගේ ගමනට බාධා කරන්න කාටවත් බෑ. ආයෙමත් ඒ හඬයි. මමයි උඹට බාධාවක් වුණේ. මේ කොල්ල දැන් අයිති මටයි. ඊළඟට ඇසුනේ වෙනස්ම වූ තවත් අද්භූත හඬක්. මා අමාරුවෙන් හිස ඔසවා ඒ හඬා දෙස බැලුවා. එය විශ්වාස කරන්නේ කෙසේද? ඉතා බිහිසුණු තවත් යක්ෂණයක් සෙමෙන් මා දෙසට කිට්ටු වෙමින් උන්නා. ඒ යකින්න එක්වරම මා දෙසට පැන මාව ඔසවා ගත්තේ කුඩා දරුවෙක්ව වැඩිහිටි පුද්ගලයෙකු ඔසවා ගන්නා පරිද්දෙනුයි. වරෙන් යන්න මාත් එක්ක. දැන් උඹ අයිති මට. ඔය ලේ අයිති මට. ජයග්‍රාහී හඬින් පැවසූ ඒ යකින්න හැදුවේ මාවත් ඔසවාගෙන එතනින් යාමටයි. නමුදු අනිත් යකින්නගෙන් ඊට අවස්ථාවක් නම් හිමි වුණේ නැහැ. එක්වරම මග හරස් කළ එම යකින්නගෙන් වේගවත් පහරක් අනිත් යකින්නගේ මුවට එල්ල වුණා. ඌ අයිති මට. නෑ, ඌ අයිති මට. යකින්නයන් දෙදෙනා ගහ මරා ගනිද්දී අනිත් යකින්නයගේ අතින් ගිලිහි මා වල් බිහි වී තිබුණු ලියත්තක් මතට ඇද වැටුණා. මම අද උඹව මෙතරම් මරලා දානවා. මරලා දාලා කොල්ල වයිති කරගන්නවා. අලුතින්නා යකින්න වියරුවෙන් හඬ නැගුවා. ඉන් පසුව මා දුටුවේ ඉතා පියකරු දර්ශනයක්. යකින්නයන් දෙදෙනා අතර මාරාන්තික සටනක් යෙදෙද්දී එය සඳේ ආලෝකයෙන් මට හොඳ හැටි දර්ශනය වුණා. මල්ලි, ඔය දිහා බලන් ඉඳලා නම් හරියන්නේ නෑ. එක්වරම මට පිටුපසින් හඬක් ඇසුණා. පිටුපස හැරී බැලුවද කිසිවෙකුත් දක්නට නොවුණා. අනිවාර්යෙන්ම අද එක යකින්නක් ඔතනින් මැරෙනවා. ඊට කලින් මෙතනින් පැන ගන්න බලන්න. බේරුණ යකින්න අනිවාර්යෙන්ම මල්ලිය ගොදුරක් කරගන්න එක ඒකාන්තයි. මල්ලිගේ ලේවලින් එන සුවඳ උන්ට නිකන් අමෘතයක් වගේ. තාමත් මට ඒ හඬ ඇසෙන්නට වුණා. ඒත් කිසිවෙකුගේ කිසිම ඡායාවක්වත් දකින්නට ලැබුණේ නැහැ. ඒත් ඒ හඬ මට කලින් දවසක කොහේ හෝ අසා ඇති බවට පුරුද්දක් තිබුණා. මල්ලි, හිත හිතා ඉන්න වෙලාවක් නම් නෑ. කොච්චර අමාරුකම් තිබ්බත් වෙන කරන්න දෙයක් නෑ. ඉක්මනට මෙතනින් යන්න. මම කවුද කියලා යන ගමන් කියන්න. මාව අනිවාර්යෙන්ම ඔයා දන්නවා. අර අදිසි පුද්ගලයාගේ හඬ ආයමත් ඇසෙද්දී මම යකින්නයන් දෙදෙනාගේ මාරාන්තික සටන දෙස බැලුවා. මා මෙතනින් රැගෙන ආ යකින්න උන්නේ දෙවන්ත ප්‍රහාරයකට ලක්වෙමින්. අදිසි හඬේ අයිතිකරුවා විශ්වාස කළ මම වැටි උන් තැනින් නැගිට්ටා. කකුල් දෙකම කැපී ඇති නිසා ඇවිදින්න නම් සෑහෙන්න අමාරු වුණා. කරන්න දෙයක් නෑ මල්ලි. මේ වේදනාව කොහොමාරි ඉවසගෙන මේ සව්වෙන් පැනලා යමු. එන්න. දැන් උන් දෙන්නගේ එකම අරමුණ කොහොමාරි තමන්ගේ හතුර මරල් දාන එක විතරයි. මල්ලි ගැන හිතන්න උන්ට දැන් මතකත් නෑ. ඔතනින් එක යකින්නක් මැරුණට පස්සේ තමයි ආයෙත් මල්ලි ගැන මතක් වෙන්නේ. ඊට කලින් අපි ඉක්මන් වෙන්න ඕනේ. ඒ හඬ විශ්වාස කළ මම හිතට හයියගෙන අමාරුවෙන් ඇවිදගෙන යාමට පටන් ගත්තා. අවසානයේ පාළු ගේ ළඟටම ඒමට මට හැකියාව ලැබුණා. මල්ලි, මට මේ වත්ත මැදින් යන්න බෑ. මට වටෙන් තමයි එන්න වෙන්නේ. ඔයා වත්ත මැදින් යන්න. පාළු වත්තට ඇතුල් වෙන්න ඔන්න මෙන්න තිබියදී අදිසි හඬ ආයෙමත් ඇසුණා. මොහොතකින් මට දැක ගන්නට ලැබුණේ කුසුමාවතී නැන්දාගේ ආත්මය අපි දෙසට එන අයුරුයි. ඔයා කවුද කියන්න මට ඒක දැනගන්න ඕනේ. මට උදව් කරන්න හේතුව මොකක්ද කියලාත් මට දැනගන්න ඕනේ. අනික ඇයි ඔයාට මේ වත්ත මැදින් යන්න බැරි? මා ඇසුවේ කුතුහලයෙන්. ඒ වන විට කුසුමා නැන්දාගේ ආත්මය මා කිට්ටුවටම පැමිණ තිබුණා. පුතා, ඉක්මනින් ගෙදර යන්න. ඒ අයියට මේ වත්ත මැදින් යන්න බෑ. අපිට මේ වත්තෙන් එළියට යන්නත් බෑ. කුසුමාවතී නැන්දාගේ ආත්මය පැවසුවේ
කනගාටු සරේනි. මල්ලි ඔයා වත්ත මැදින් එන්න. එහා වත්තේ තියෙන සියඹලා ගහ ගාව මම ඔයා එනකන් ඉන්නවා. එතකොට මම විස්තර කරන්නම්. අදිසි හඬේ අයිතිකරු ආයමත් එසේ පැවසුවා. කුසුමාවතී නැන්දාගේ ආත්මයත් මට ඉක්මනින් යන ලෙස පැවසුන් නිසා මම පාළු වත්තට පැනගත්තා. ඇය මා පසුපස පයින්ම වත්ත කෙළවරටම ආවා. අඳුරට හුරුුණු ඇස්වලින් මට දැන් එහා ඉඩමේ ඇති සියඹලා ගස පෙනෙන්නට වුණා. මම එහෙනම් පුතේ නතර වෙන්නම්. අපිට මේ ඉඩමෙන් එහාට යන්න බෑ. අපිව කුටු කරලා තියෙන්නේ. පුතාට මම මේ උදව් කරන්නේ ලොකු උදව්වකුත් බලාගෙන. මොකද්ද නැන්දේ? මා ඇසුවේ කුතුහලේනි. මේ මා අසල සිටින්නේ මියගිය කෙනෙකුගේ ආත්මයක් කියාවත් මට කිසිදු බියක් නොවුණා. කුසුමාවතී නැන්දාගේ ආත්මය කෙරේ මට ඇත්තේ බලවත් දුකක් පමණයි. සුදාරක අයියා ඔයාට කියයි ඒ ගැන. ඉක්මනින් පුතා ගෙදර යන්න. ගෙදර ගියාට පස්සේ කරදරයක් නෑ පුතාට. දෙයියනේ ඒ සුදාරක අයියාගේ කටහඬ නේන්නම්. මට දැනුයි ඒ ගැන මතක් වුණේ. ඒත් ඇයි සුදාරක අයියා යනු කුසුමාවතී නැන්දාගේ පුතුන් තිදෙනාගෙන් බාලම පුතායි. ඇයගේ වැඩිමහල් පුතණුවන් දෙදෙනාම උන්නේ විදෙස්ගතවයි. මම දන්නා පරිදි සුදාරක අයියා කොළඹ ප්‍රදේශයේ නිවසක් ගෙන එහි පදිංචිව රැකියාවක් කළා. ඔහු ගැන ඊට එහා විස්තරයක් නම් මම දැන සිටියේ නැහැ. පුතේ සුදාරක අයියා ගිය අවුරුද්දේ වාහනයකට හැප්පිලා නැති වුණා. ගමේ අයවත් ඒ ගැන දන්නේ නැහැ. පොඩි පුතා උන්නේ ගමේ නෙමෙයිනේ. දෙයියනේ කුසුම නැන්දේ. එතකොට මේ ඉන්නේ. ඔව් පුතේ. අනතුරින් පස්සේ එයා මැරුණා. මැරුණට පස්සේ මගේ පොඩි පුතා මාව හොයාගෙන ආවා. එතකොට එයා දැනගත්තේ මම මේ වත්තේ අනිත් අයත් එක්ක කොටු වෙලා කියලා. මට මේ ගැන කියන්න බෑ. පුතා ඉක්මනින් ගෙදර යන්නකෝ. සුදාරක අයියා යන ගමන් පුතාට මේ ගැන කතාව කියයි. හරි නැන්දේ. එසේ කිව් මා කොරගසමින් අමාරුවෙන් ආයම අර කියු සියඹලා ගස ගාවට ආවා. මල්ලිව ආවද? ඉක්මනින් යමු. ඔයා නැතිව ගමේම කට්ටිය බය වෙලා ඇති. යලිත් මට ඇසුනේ අදිසිරුවගේ හඬයි. මම දැන් ඒ හඬේ අයිතිකාරයා සුදාරක අයියා බව නම් දන්නවා. සුදාරක අයියේ ඔයාලට මොකද්ද මේ උනේ? මා යන ගමන් එසේ ඇසුවා. මගේ ආශ ඉවරුණා මල්ලි. ඒ ගිය අවුරුද්දේ. එතකොට ආත්මයක් විදිහට ඉන්නකොට තමයි මට තේරුනේ මගේ අම්මා අර වත්තේ කිරියම්මයි කිරියත්තයි ලොකු මාමයි එක්ක කොටු වෙලා කියලා. යන්තර මන්තර හරියට දන්නේ නැති කෙනෙක් ඒ අය වත්තෙන් පන්නන්න කියලා වත්තේ හතර කොනේ ජීවම් කරපු මුට්ටි වල දාලා. ඒකින් වෙලා තියෙන්නේ අර හතර දෙනා පිට කරනව වෙනුවට ඒ හතර දෙනා වත්ත ඇතුළෙම කොටු වුණ එක. ඒ අයගේ ආත්මවලට ඒ වත්තෙන් පිටට යන්නත් බෑ වගේම වෙන ආත්මයකට ඒ පාළු වත්තට ඇතුළු වෙන්නත් බෑ. ඒකයි මට ඒ වත්ත මැදින් යන්න බැරුව ගියේ. අදිසිරුව කියූ දේවල් වලින් මම සෑහෙන්න දෙයක් තේරුම් ගත්තා. ඒ තර යකින්න ලේසියෙන්ම ගියේ. ඒ අය දරුණු ප්‍රබල යකින්නියෝ. ඒ අයට ඕව ගාණක් නෑ. ලේසියෙන්ම යන්න පුළුවන්. අද මම අම්මව බලන්න අර වැට ළඟට ආවට පස්සේ තමා මල්ලිට වෙන්න අපුරු දේ අම්මා කිව්වේ. ඉතින් මම ඔයාගේ පස්සෙන් ආවා බේරගන්න හිතාගෙන. ඇත්තටම මට එහෙම ශක්තියක් නෑ ඒ යකින්න එක්ක හැප්පෙන්න. ඒත් මල්ලිගේ වෙලාව හොඳයි. තව යකින්නකට ඕන වෙලා තිබ්බා මල්ලිව යාගේ ගුදුරක් කරගන්න. ඒ හේතුව නොවෙන්න මල්ලිට මේ විදිහට බේරෙන්න අවස්ථාවක් උදා වෙන්නේ නෑ. මොකද්ද මම කරන්න ඕන උදව්ව? අපේ ගෙදර පේන මානෙට එද්දී මා එසේ ඇසුවා. අර වත්තේ හතර කොනේ තියෙන මුට්ටි හතර ගොඩට අරගෙන විනාශ කරන්න ඕනේ. ඊට පස්සේ අම්මයි මමයි කිරියාත්තයි කිරියම්මයි ලොකු මාමයි වෙනුවෙන් සිල්වත් වයසක අය 7 දෙනෙක් හොයාගෙන දානයක් දීලා පින් අනුමෝදන් කරන්න. මගේ අම්මව අර තැනින් බේරගන්නකම් මට වෙන ආත්මයකට යන්න බෑ මල්ලි. සුදාරක අයියාගේ හඬ ඇසුනේ ශෝකාන්විතවයි. හරි මම එහෙම කරන්නම්. මතක ඇතුව මල්ලි අමනුස්ස ආත්ම ළඟට එන්න බැරි විදියට යන්ත්‍රයක් දාගන්න. නැත්තම් අර යකින්නගෙන් බේරුණු යකින්න ආයමත් මල්ලිගේ පස්සෙන් පන්නන්න පුළුවන්. මුට්ටි වලදාලා තියෙන තැන් අම්මා පෙන්නාවි. හැබැයි හැන්දෑ වෙලාවක එන්න අම්මගෙන් ඒ ගැන අහගන්න.
කකුල් දෙක හොඳ වුණාට පස්සේ මේක කරන්න ඕනේ මල්ලි. නැත්තම් ඔයාට අමාරුයිනේ. මම එහෙනම් මෙතනින් නවතිනවා මල්ලි. සුදාරක අයියා අවසානයේ එසේ පැවසුවා. මම නිවසට යන විටත් අහල පහල නිවෙස්වල අය මගේ නිවසට එක් රැස් වී උන්නා. කොහෙද පුතේ උඹ අතුරුදහන් වුණේ? අම්මා පැවසුවේ දැසේ කඳුළු පිසදාන ගමන්. එදින රැයේ කවුරුත් මාව තනි කළේ නැහැ. පසුදා උදේම අන්දෝරිස් වෙද මහතා ළඟට ගිය මම තෙල් මතුරා හිසේ ගාගෙන යන්තරයක්ද පැළඳ ගත්තා. ඒ යන්තරය අමනුස්ස ආත්මවලට කරදර කිරීමට නොහැකි යන්තරයක්. බීසුණු යකින්නන් දෙදෙනාගෙන් කිසිවෙකුවත් ආයමත් මා සොයාගෙන නම් පැමිණියේ නැහැ. කකුල් දෙක හොඳ වූ පසුවම මා සුදාරක අයියාට උණු පොරොන්දුව ඉටු කිරීමට තීරණය කරා. පාට හෙන්දිරික්ක මල් පිපෙන ඒ වෙලාවේ මම පාළුව අත්තට ඇතුළු වී කුසුමා නැන්දේ කියා ඇය ඇමතුවා. මගේ නිවසේ අයට හොරෙන් එහි ගිය මා අතේ උදැල්ලක් කා යකඩ ඉන්නක් තිබුණා. මගේ ගෙලේ යන්තරය තිබුණු නිසා මට බියක් නම් දැනුනේ නැහැ. පුතේ, ඔයා ආවද? මට ගොඩක් සතුටුයි. මොහොතකින් කුසුමා නැන්දාගේ ආත්මය මා දෙසට ලං වුණා. නමුදු කලින් මෙන් ඇයට මා අසලට නම් පැමිණීමට හැකි වුණේ නැහැ. බය වෙන්න එපා. දැන් අර යකින්නට පුතාගේ කරේ තියෙන යන්තරේ හින්දා පුතා ළඟට ඇවිල්ලා කරදරයක් කරන්න බෑ. කුසුමාවතී නැන්දාගේ ආත්මය මගේ සිතේ බිය තවත් අඩු කරා. ඇගේ ආත්මය කියූ තැන්වල හාරා මා වත්ත වටේට වල දමා තිබුණු කුප්පි 8ක් එළියට ගැනීමට හැකියාව ලැබුණා. පුතාට ගොඩක් පිං. දැන් ඉතින් අපි තවත් මේ වත්තේ කොටු වෙලා නැහැ. එහෙනම් පුතේ අනිත් වැඩෙත් ඔය ගම්මම කරන්න. මට වඩා මගේ අම්මලා තාත්තලා වෙනුවෙන්. ඒ අයට ඇඳුමක්වත් නැතුව නිර්වස්තරෙන් දුක් විඳිනවා මේ ලෝකේ. සිල්වත් 7 දෙනෙකුට දානයක් දීලා ඇඳුම් ටිකක් පරිත්‍යාග කරන්න පුතේ. මෙන්න මේක විකුණලා ඒ සල්ලි වලින් ඒ වැඩේ කරන්න. ඉතිරි සල්ලි පුතා තියාගන්න. එසේ කියූ කුසුමාවතී නැන්දාගේ ආත්මය මගේ පය පාමුලට යම් දෙයක් විසි කළා. මම ඒක ඇහිඳගත්තා. ඒ ඊතා බරති රන් මාලයක්. කුසුමාවතී නැන්දාගේ නෑදෑ කෙනෙකුට උන්නේ ඇයගේම මල්ලි කෙනෙක් වන සෝමදාස නම් අයෙක්. මේ පාළු වත්තේ පොල් ආදායම ලබාගත්තේද ඔහුයි. නමුත් ඔහු ඊතා මසුරු පුද්ගලයෙක් වුණා. කාලයක් මේ නිවසේ ඔහු දරුවන් හා බිරිඳ සමග පදිංචිව උන්නද භූත කරදර නිසා මේ නිවසෙන් පිටව ගොස් සිටියා. ඉතින් කුසුමාවතී නැන්දාට හා මියගිය පවුලේ අය වෙනුවෙන් පින්දීමටවත් කෙනෙකු සිටියේ නැහැ. ඇගේ ආත්මයට මගේ හමුවීම ලොකු වාසනාවක් වීමට ඉඩ තිබුණා. මට ඇගේ ආත්මය හමු වූයේ මගේම වාසනාවට බවයි මට සිතුනේ. අත් විඳින්නට සිදු වූ දේ ගැන ගෙදර අයට හා ගමේ කීප දෙනෙකුට මම පැවසුවා. මා විශ්වාස කළ ඔවුන් කුසුමාවතී නැන්දා හා ඇගේ ප්‍රේත ආත්ම වී සිටින අනික් ඥාතීන් වෙනුවෙන්ද දානයක් දී පින්දීමේ කටයුත්ත වෙනුවෙන් මට උපකාර කළා. දානය දී දින කීපයක් ගත වූ විට කුසුමාවතී නැන්දාගේ ආත්මය මා සොයාගෙන අපේ ඉඩමට පැමිණියා. ආසේ තරුපා යන්න ඔන්න මෙන්න තිබූ ඒ මොහොතේ හාත්පසින්ම තිබුණේ දැඩි අඳුරක්. ඇගේ ආත්මය උන්නේ ලොකු සතුටකින්. පුතේ, මට ගොඩක් සතුටුයි. ඔයා මම කිව්ව විදියටම ඒ පින්කම කරලා තිබුණා. කුසුමාවතී නැන්දගේ ආත්මය මා අසරට ලං නොවීම පැවසුවා. ඇගේ ආත්මයට තාමත් මා ළඟට ඒමට නොහැකි මගේ ගෙලේ ඇති යන්තරය නිසා බව මට වැටහුණා. කිසිම අමනුස්ස ආත්මයක් අපි දිහා බලාගෙන නැති බව මට විශ්වාසයි. අනිත් අයට දැන් කොහොමද? ඒ අයට ගොඩ එන්න තරම් ඒ පින මදි පුතේ. ඒකට පුතාට කරන්න දෙයක් නැහැ. ඒ අය ජීවත් වෙලා ඉඳිද්දී කියලා පව්වලට පුතාපලි නැහෙනි. ඇඳුම් පූජා කළ එකෙන් ඒ අයට දැන් ඇඳුම් නම් ලැබිලා. මම පුතාට යන්නම් කියලා යන්නයි ආවේ. දැන් මම කෙලින්ම යනවා ජයශ්‍රී මහ බෝධිය ළඟට. එතනට ගිහිල්ලා ගන්ධබ්බ ආත්මයක් බවට පත් වෙලා එතනට වන්දනාමාන කරන්න එන කෙනෙකුගේ මවකුසට ඇතුළු වෙන්න දැන් මට පුළුවන්. පුතේ, අවසන් වතාවට දෙයක් කියන්නම්. ඔය සූරේ නම් ගලවන්න එපා. අර යකින්න ආයම පුතා ළඟට එයි. ඔය අන්තරය නිසා එන්න විදියක් නැතුව ඉන්නේ.
ඉතින් කුසුමාවතී නැන්දාගේ ආත්මය මගෙන් සමුවරන් යන්නට ගියා. දෙයක් අහන්න අමතක වූ බව මට මතක් වුණේ ඇය ගොසින් ටික වේලාවක් ගත වූ පසුවයි. සුදාරක අයියා ගැන අහන්න මට අමතක වූ එක ගැන මම සෑහෙන්න පසුතැවිලි වුණා. කාලය සෙමෙන් ගත වී ගියේ වසරක් ගෙවා දමමින්. එක දවසක් මම ආපසු එන විට මගේ යම් වෙනසක් තේරුණා. ඒ වෙනස වටහා ගැනීමට මට වැඩි වේලාවක් නම් ගත වුණේ නැහැ. අමනුෂ්‍යයන්ට කරදර කිරීමට නොහැකි වන ආකාරයට ගෙලේ දමා තිබුණු යන්ත්‍රය අතුරුදහන් වී තිබුණා. එදා රාත්‍රියේ එළමුණේ මගේ බිය දෙගුණ තෙගුණ වද්දී. අර යකින්න ආයම මා සොයා පැමිණේද යන පැනය මගේ සිතේ රැව්පිලි රැව් දුන්නා. මේ කතාවේ ඉතිරි කොටසක් දැනගන්න ඕන නම් දිගටම අපේ channel එක එක්ක එකතු වෙලා ඉන්න. ලබන සතියේ ඔයාලට මේ කතාවේ ඉතිරි කොටස නොවරදවාම බලා ගන්න පුළුවන්. ඉතින් අපේ channel එක subscribe කරන්න කියලත් ඉල්ලීමක් කරනවා. එහෙමනම් ලබන සතියේ හම්බ වෙමු.